හරි. මේ නිබන්ධනය තමයි මේ තියෙන්නේ. මේක අපිට ඉක්මනටම යන්න පුළුවන්. හුඟක් සටහන් කියවලම තේරුම් ගන්න පුළුවන් දේවල්. හරි විශේෂම දේවල් වලදී අපි වැඩිපුර කතා කරමු. එතකොට භාණ්ඩ සංවර්ධනය කිරීම සහ නිර්මාණය. නිෂ්පාදන කියන්නේ තේ ප්‍රොඩක්ට්. නිෂ්පාදන සංවර්ධනය සහ නිර්මාණය. එතකොට අපි භාණ්ඩයක් සංවර්ධනය කරලා නිර්මාණය කරනවා නම් ඒක එතනදී අපි හුඟක් ප්‍රශ්න අපේම විමස ගන්න වෙනවා. මොකද්ද හදන්න යන්නේ? කොහොමද හදන්නේ? කවුද හදන්නේ? කවුරුන් සඳහාද? කොතනදීද? කොච්චරද ප්‍රමාණය? මොන කාල පරිච්ඡේදයේද? මේ හැම දෙයක්ම නිෂ්පාදන සැලසුම්කරණය තුළට ඇතුල් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ඉන් අනතුරුවක් තියෙන දේවල් මේවා ගවඩා කරන්නේ කොහොමද? ප්‍රවාහනය කරන්නේ කොහොමද? ආරක්ෂාව දෙන්නේ කොහොමද? මේ හැම දෙයක්මත් මෙතනදී කතා කරනවා. එතකොට මේකෙදි මොකක්ද අපේ අවශ්‍යතාවය? නැත්නම් අරමුණු වෙන්නේ මොකක්ද? හරි. එතකොට ඔයගලන්ට මේ ටික නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්න වෙන දේවල් නෙමේ. මේක පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න පුළුවන්. හරි. ඇයි අපි භාණ්ඩ නැත්නම් අපේ මෙවුම් නිෂ්පාදන සංවර්ධනය කරන්න ඕන වෙන්නේ කියලා. හරි. හැබැයි මේකේ අන්තිමන ප්‍රශ්නයකුත් විමසලා තියෙනවා. ඕගොල්ලෝ බලන්න මෙතන ගැටලු කියලා තියෙනවා. මම වෙනම ප්‍රශ්නයකුත් දාලා මොකද්ද? හොඳ නිමාවකින් සමස්ත සංවිධානයේම කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මේ කියවන පැහැදිලි කරන්න කියලා. හරි. හොඳ නිමාවකින්. හොඳ ඩිසයින් එකකින් මුළු එන අපි මේ නිෂ්පාදන සැලැස්ම හොඳට කළොත් මුළු සංවිධාන සමස්ත සංවිධානයේම කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඇයි එහෙම සමස්ත සංවිධානයේම කාර්යක්ෂමතාවය ඉහළ යන්නේ? කියන්නේ අපි හරියාකාර සැලසුමක් කළොත් නේ සැලසුමක් කළොත් දැන් භාණ්ඩේ නිපදවන්නේ කවුරු වෙනුවෙන්ද කියලා හිතන්නේ නැතුව නිපදවමු කියලා වැඩේ පටන් ගන්නවා. හරි? බෙදා හරින්න ගියාම තමයි යන්නේ කොහෙටද මේක බෙදා හරින්න ඕනේ. එතකොට ආයේ පිටිපස්සට ඇවිල්ලා ප්‍රශ්න නැහැ මේ කොහෙටද මේක බෙදා හරින්න ඕනේ කවුද මෙයා ඉල්ලුවේ කියලා. ඊට පස්සේ තමයි එන්නේ පොඩ්ඩේ නෑ කවුරුත් ඉල්ලපු කට්ටියක් නෑ. අපි හදලා තියාගමු කවුරු හරි ඉල්ලුවොත් බෙදා හරින්න කියලා. ඔන්න මිස් කොමියුනිකේෂන්. නේ? ඒ නිසා ආයතනයක හැම අංශයක්ම ඒ කරන කටයුත්ත පිළිබඳ හොඳ ආකාරව දැනුවත් වෙලා තියෙන්න ඕන. හරි? එතකොට තමයි මෙන්න මේ අවස්ථාව බලන්න. හරි? කිසිම බලා සිටීමක් නැතුව ප්‍රමාද වීමක් නැතුව ඒ කියන්නේ අක්‍රිය කාලයක් නැහැ. අයිඩල් ටයිම් කියලා දෙයක් නැහැ. එක අංශයක් යනවා එක අංශයක පුද්ගලයා තවත් අංශයකට යනවා යම්කිසි ලිපි ගුණයක් ගන්න. බලා සිටින්න නැතුව ඒක එතනින් ඉක්මනට කරගන්න පුළුවන්කම තියෙනවා. චුට්ටක් ඉන්නකො අපේ ස්ටෝර්ස් වලට දාලා දෙන පොඩ්ඩක් හොයන්න ඕනේ. මේ පියන් එක කොහෙ ගියාද දන්නේ නැහැ. කියලා ඉතින් අර ගිය මිනිස්සයාගේ කාලය අක්‍රිය. එයා එතනට වෙලා ඉන්නවා. හරි? ඒ වගේමයි තවත් තියෙනවා අපි කියලා තියෙනවා මොකද්ද? බොටල් නෙක් කියලා. බෝතල් කියලා මෙහෙයුම්. ඒතර මේ බලා සිටීම තුලින් වෙන දෙයක් තමයි බෝතල් කියලා මෙහෙයුම් අවස්ථා උදා වෙන්නේ. එතන ඔක්කොම ටික හිර වෙනවා. ඉතින් එහාට යන්නේ නැහැ. ඒ නිසා කිසියම් ආයතනයක හොඳ නිමාවක් ඒ කියන්නේ අපි කියන්නේ ප්ලෑනින් නැත්නම් සැලැස්මක් කියන එක. හොඳ සැලැස්මක් තියා ගන්නවා නම් මුළු සංවිධානයේම කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හරි? ඒතර උඩ සටහනත් එක්ක පොඩ්ඩක් ඒක ගලපලා තේරුම් අරගෙන සටහනක් ලියා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නට උත්තරයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා නව භාණ්ඩ මාදිලි නිර්මාණය. නව භාණ්ඩයක මාදිලි නිර්මාණයට යනවා. new product design. හරි? new product design. එහෙම product design එකට යනකොට ඒ design එක ඒ භාණ්ඩේ නිර්මාණය සංවර්ධනය කර වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතනදී මේ design එක ස්වරූප කිහිපයකින් එන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මුහුණුවර කිහිපෙන් එන්න පුළුවන්. එක මුහුණුවරක් තමයි ස්වරූප මාදිලිය කියන්නේ. form design. form design කියලා කියන්නේ ස්වරූපය. කිසියම් භාණ්ඩයක సౌందర్యාත්මක ඒවත් බාහිර පෙනුම නිර්මාණය කිරීම කියන එක.
බාහිර පෙනුම නිර්මාණය කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. අනිවාර්යයෙන්ම සිත් ගන්නාසුළු පෙනුමක් තියෙන පැකින් එකටත් රැවටෙන වෙලාවල් තියෙනවා. නේ? පැකින් එකට රැවටෙනවා. හරි සිත් ගන්නාසුළු පෙනුම වර්ණය, හැඩය, ප්‍රමාණය ආදිය නේද? ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගන්න සාධක තමයි මෙතනදී මේ ස්වરૂප මාදිලය කියලා කියන්නේ. සෞන්දර්යාත්මක පැත්ත. ඒතර සේවා නිර්මාණයකදී මේ භාණ්ඩ සේවා නිර්මාණයකදී නම් අපි හිතමු මේ රෙස්ටොරන්ට් එක අවන්හලකදී නම් නේද? ඒ ආලෝකයේ පව වැදගත්. සමහරවිට අඩු ආලෝකයකටත් කැමති අය ඉන්නවා, වැඩි ආලෝකයකටත් කැමති අය ඉන්නවා. ඒක හැටියට ඒක ඩිසයින් වෙන්න ඕනේ. ඊට පස්සේ සංගීතය පොඩි අකුරු වැරද්දක් තියෙනවා. මේ මොකක්ද එකක් ලියලා තියෙන්නේ සංගීතය වැදගත්. ඇතුළත නිර්මාණ කටයුතු නේ. ඒ දේවල් ආකර්ෂණීය වෙන සේවා සැපීමක දේවල් සැලුන් එකකදී නේ. එතන ප්‍රේමනාප තත්ත්වයෙන් තියෙනවනම් තමයි සැලුන් එකට අපි යන්නේ. සමහරවිට සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්නවට අමතරව එතන තියෙන එන්වයරන්මන්ට් එකට සමහරවිට කැමතියි. ඒ දෙන සර්විස් එකට කැමතියි. ඒක තමයි මේ සෞන්දර්යාත්මක පැත්ත ස්වරූප මාදිලය කියලා කියන්නේ. ඊට පස්සේ කෘත්‍යාත්මක මාදිලය ෆන්ක්ෂනල් ඩිසයින්. ෆන්ක්ෂනල් ඩිසයින් කියන්නේ මේ භාණ්ඩය යම්කිසි අපි ෆන්ක්ෂන් එකක් බලාපොරොත්තු වෙන ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයට ගැළපෙන්න නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ අදාළ භාණ්ඩය සම්බන්ධයෙන් පුද්ගලයා නැත්නම් පාරිභෝගිකයා තුළ තියෙන යම් විශ්වාසයක්. හොඳම උදාහරණය ෆෝන් එකක් ගන්න. හරි ෆෝන් එකක් ගන්න උදාහරණයක් දෙන්න. ඒකට මේ ෆෝන් එකේ මොකක්ද අපි කරන ෆන්ක්ෂන් එක? ඒක තමයි පාරිභෝගිකයා යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ. එයා අවුරුදු 15ක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නේ. කිසිම කෙනෙක් අවුරුදු 5ක්වත් නෑ සමහරවල්. අවුරුදු 5ක්වත් නෑ. හරි. එතකොට ඒ පාවිච්චි කරන අවුරුද්ද ඇතුළතදී ඒකේ ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. හරි. ඒකේ ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. හරි. බැටරි එක නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනේ කාලේ. කාලයක් ගියාට පස්සේ බැටරිය charge කළාම පැයේ බැටරිය තියෙන්නේ. ඒ කාලයක් ගියාම. හරි. ඒතකොට නඩත්තු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒකත් වැදගත්. ඒ කියන්නේ ෆන්ක්ෂනල් ඩිසයින් එකේදී නඩත්තු කිරීමේ හැකියාව වැදගත් වෙනවා. සමහර භාණ්ඩ ගත්ත නඩත්තු කරන්න බෑ. මේ ළඟ දවසක ඔෆිස් එකට ආව printer එකක්. හරි. printer එකක් ආවා. ටෝනර්ස් 4ක් එක්ක 4ක්ද 5ක්ද මන්ද තිබුණා. හරිද? printer ඒ printer එන ටෝනර්ස් 4 ගන්න ගියාම ඒක දෙවනවතාවේදී මිලදී ගන්න ගියාම printer එක ගන්නට සමානයි. එතකොට printer එක දෙනකොට ටෝනර්ස් 4ත් එක්ක දෙනවා. ටෝනර්ස් ටික ගන්න ගියාම ටෝනර්ස් වල එකතුව printer එකට සමානයි. ඒක ටෝනර්ස් ගන්නවට වඩා හොඳයි. තව චුට්ටක් වැඩියෙන් දාලා printer එකෙන් ගන්න. ඒ කියන්නේ නඩත්තු කිරීම අමාරුයි. නේ? නඩත්තු කිරීම අර සමහර මෝටර අත තියෙනවා. නඩත්තු කරන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට නඩත්තු කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා භාණ්ඩයක නඩත්තු කිරීමේ හැකියාව තියෙනවද කියලා බලන්න. හරි? කසාද කියන්නේත් ඒ වගේ තමයි. නඩත්තු කරන්න බැරි නම් නේද? ඒකත් කල්පනා කරන්න ඕනේ. නඩත්තු කිරීම වැදගත් වෙනවා. හරි? ඒ කියන්නේ ජීවත් වීම එතනදී නේ. නඩත්තු කිරීම කියන්නේ ජීවත් වීම. හරි? ජීවත් වීම. නිෂ්පාදන මාදිලය ප්‍රොඩක්ෂන් ඩිසයින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පහසුකම සහ නිෂ්පාදන පිරිවැය සැලකිලිමත් වීම යන්න. ඒ කියන්නේ මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා බලපාන සාධක තියෙනවනේ. එන්නේ ඒවා නිසි පරිදි ළඟා කරගන්න පුළුවන්ද කියන එක. කියන්නේ සමහර කෙනෙක් ඩිසයින් කරනවා. හැබැයි ඒක ප්‍රොඩක්ෂන් වලට යද්දී මොකද්ද වෙන්නේ? ඒ දේ මහ පොළොවේ පිහිටවන්න බෑ. අපි කියන්නේ සමහර තියෙන ඕවා කොහෙද මේ මහ පොළොවේ හිටවන්න පුළුවන්. මහ පොළොවේ හිටවනවා කියන්නේ පැල හිටවනවා කියන එක නෙවෙයි. ප්‍රායෝගික කරන්න බෑ. ප්‍රායෝගිකත්වයට ගේන්න බෑ. ඒවා සිහින පමණයි. හරි හීන පමණයි. සිහිනක් නෙමෙයි. හීන කිව්වහම කොහොමද මේ වචනේ හීන? සිහින නම් ටිකක් හරිදී. හීන කියනකොට හීන කියලා වචනයක් නැහැනේ කොහොමද? සිංහල භාෂාවේ හීන කියලා දෙයක් නැහැ. හරි. අර සීතල කියලා තියෙන හීතල කියලා තියෙනවා.
හීතල. ඒ කියන්නේ සීතල වැඩි වුණාම තමයි ඒක හීතල වෙන්නේ. ඒ වගේ තමයි සිහින වැඩි වුණාම හීන වෙන්නේ. ඒතර හීන කොහොමත් නැහැ ඉෂ්ට වෙන්නේ. සිහින ඉෂ්ට වුණා. හරි. එතකොට සමහර දේවල් සිහින. ඒ කියන්නේ ඒවා අපිට පොළොවේ පැල කරන්න බෑ. පොළොවේ හිටවන්න පුළුවන් දේවල් නෙමෙයි. එනවා කෙනෙක් ඩිසයින් එකක් කරනවා නම් ඒක පොළොවේ හිටවන්න නැත්නම් ප්‍රොඩක්ෂන් ටීම් එකට කරන්න පුළුවන් වැඩක් තමයි ඩිසයින් ටීම් එක හදලා දෙන්න ඕන. හරි. ඒක තමයි මෙතනදී මේකේ තේරුම. ඊට පස්සේ තියෙනවා මේ එක එකක් අන්තිමට අපිට පොඩ මේ පෙළ ගැස්සෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා නව භාණ්ඩයක් කියන්නේ මොකක්ද? නව භාණ්ඩයක් කියන්නේ මේ වෙනකොට වෙළඳ පොලේ නැහැ. නැති නිසානේ නව කියන්නේ. හැබැයි නව වූ පමණින් නව භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒ නව භාණ්ඩයෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්න ඕන. ඒක නව භාණ්ඩයක් කියන එක වෙළඳ පොළට ආපුවාම ඒක පාරිභෝගිකයා මිලදීගෙන තමාගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න නැත්නම් ඒක නව භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒ නව භාණ්ඩයක් කියන්නේ මේ වෙනකම් වෙළඳ පොලේ නැහැ. ඒක ආවට පස්සේ පාරිභෝගික අවශ්‍යතාවයක් ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ මේ වෙනකම් ඉෂ්ට වෙලා තිබ්බේ නැති. හරි. සමහරවිට එහෙම කියන්නේ. එහෙම කියන අවස්ථාවක් තියෙනවා. හරි. ඔයා හම්බුණාට පස්සේ තමයි මං ජීවත් වෙනවා කියලා දැනුනේ. එහෙම කියනවනේ. ටෙලි ඩ්‍රාමා වල එහෙම කියනවනේ. ඔයා හම්බුණාට පස්සේ තමයි මම මේ ලෝකේ ජීවත් වෙනවා කියලා දැනුනේ. මගේ ජීවිතේට වටිනාකමක් තියෙනවා කියලා දැනුනේ ඔයා හම්බුණාට පස්සේ. ඔයා හම්බ වෙනකම් මං ඒක දැනන් හිටියේ නෑ. හින්දුවකුත් මට මතක් කරනවා මොකක්ද ඒ සිත්. අසෙක් මතක් වෙච්චලා කියනනම් එතකොට ඒ කියන්නේ නව භාණ්ඩයක් කියන එක. ඒ කියන්නේ එයා දන්නේ නෑ එයා මෙච්චර කාලයක් දැන් අවුරුදු 22ක් විතර ජීවත් වුණා. ඒක දැනුනේ ජීවත් වුණා කියලා දැනුනේ ඔයා හම්බුණාට පස්සේ. එහෙම කියන වෙලාව තියෙනවා. අන්න එතකොට ඒකෙන් කියවෙන්නේ මගේ ඇතුලේ තිබුණා යම් අවශ්‍යතාවයක්. ඒක ඉෂ්ට කළේ ඔයා. ඒ ඔයා කියන කෙනා තමයි නව භාණ්ඩයක් වෙන්නේ. ඒතර නව භාණ්ඩය වෙළඳපොළට පැමිණෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි නවෝත්පාදකයක් විදියට. ඉනෝවේටිව් ප්‍රොඩක්ට්. ජීවිතේට මීට කලින් මෙහෙම දෙයක් දැකලා නැහැ. හරි. ජීවිතේට මීට කලින් මෙහෙම දෙයක් දැකලා නැහැ. වෙළඳපොළට කියලා කිසිම ආයුරකින් තිබ්බේ නැහැ. හරි. ඒ තිබෙන්නේ නැති තාක්කල් පාරිභෝගිකයා දන්නේ මට මේක ඕන වෙනවා කියලා. අර මම කලින් කියපු උදාහරණය තමයි. අවුරුදු 22ක් ජීවත් වුණා. හරි. ඒ 22 තුලදී අදාළ පුද්ගලයා කාන්තාවෝ පිරිමියනේ එයාව දැක්කේ නැහැ. එයාව දැක්කේ නැහැ. දැක්කට පස්සේ නේ යනව වෙන්නේ එතකොට. එච්චර කල් දැක්කේ නැහැ. සමහරවල් දැකලා තියෙන්න පුළුවන්. නේ? hina වෙලා ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. හරි. එතකොට එයා හමුණාට පස්සේ තමයි මගේ මේ හැංගිච්ච දෙයක් ඔන්න දැන් එළියට ආවා. මං ජීවත් වෙනවා කියලා දැනුනේ දැන් තමයි. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. හරි. ඒතර වෙළඳපොළ තුළ කිසියකින් ආකාරයෙන්ම තිබ්බේ නැහැ. හමුණාට පස්සේ තමයි අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ. හරි. හොඳම උදාහරණයක් තමයි ATM machine. ඒක දැන් තියෙනවා. දැන් මේ අපිට වර්තමානයේ දැන් මට ලියන්න බෑනේ මේක ඉස්සරහට එන නව භාණ්ඩයක්. ඒක මම දන්නෙත් නැහැ. ඔයා දන්නෙත් නැහැ. ඒක නිසා ටික කාලයකට කලින් ආපු නව භාණ්ඩයක් තමයි උදාහරණ විදිහට ලියන්න පුළුවන්. ඒතර එකක් තමයි ATM machine. එකක් තමයි ATM machine. ඒතර automatic teller machine. සල්ලි දාන්න පුළුවන්, සල්ලි ගන්න පුළුවන්, ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ඕන සෙල්ලම නටන්න පුළුවන්. ඒතර ATM machine මුලින්ම ලංකාවට හඳුන්වලා දුන්නේ සම්පත් බැංකුව. 1989 විතර වගේ මට මතකයි විදියට. සම්පත් බැංකුව තමයි සම්පත් ඉලෙක්ට්‍රොනික ටෙලර් සෙට්. සම්පත් ඉලෙක්ට්‍රොනික ටෙලර් තමයි සම්පත් බැංකුව තමයි මුලින්ම ATM machine එකක් හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ තමයි commercial එකෙන් CAT, commercial automatic teller, smart කියලා එනවා සෙලාන් බැංක් එකෙන් නේද? PET කියලා තියෙනවා People's Bank එකෙන්, People's Electronic Teller, BOC Smartද
BOC එකේ තියෙන අන්න ඒක මොකක්ද කියලා. හරි. එතකොට ඒ විදිහට විවිධ නම් හඳුන්වලා දීලා තියෙනවා. ඒතර මුලින්ම සෙට් එකක් හඳුන්වලා දුන්නේ කියන්නේ සම්පත් ඉලෙක්ට්‍රොනික කියලා එක හඳුන්වලා දුන්නේ සම්පත් බැංකුව. එතකොට ඒක හඳුන්වලා දුන්නට පස්සේ තමයි මිනිස්සුන්ට දුන්නා අපිට මේක මාර ලේසිනේ. බැංකුව ඇතුළට යන්න නැතුව සල්ලි ගන්න පුළුවන්. හරි. මුල් කාලේ සල්ලි දාන්න බෑ. දැන් තමයි ඔය සල්ලි දාන්නේ ආවේ. කෑෂ් ඩිපොසිට් මැෂින් නේ. CDM කියන එක. කෑෂ් ඩිපොසිට් මැෂින්. එතකොට ඒ ඩිපොසිට් මැෂින් එක ආව කියලා ඒක ලොකු බවක් ඒ කියන්නේ ඒ ලොකු නව්‍යතාවයක් ඒක දැක්කේ නැහැ. මොකද අර මැෂින් එක ඒ වෙනකොට ඇවිල්ලානේ. සල්ලි ගන්න පුළුවන් එක. සල්ලි දාන්න පුළුවන් කියන එක එතකොට මේ ලොකු මේ අලුත් බවක් තිබුණේ නැහැ. ATM එක තුල තමයි අලුත් බවක් තිබුණේ. කොච්චර අලුත් වුණාද කියනවා සමහරවිට කමර්ෂල් බැංකුවට ගිහලා සෙට් කාඩ් එකෙන් තමයි සල්ලි ගන්න. දැන් නම් ඒකත් පුළුවන්. දැන් ඉන්ටර්කනෙක්ට් නිසා මට ඒ තියෙන්නේ සම්පත් කාඩ් එකක් මට පුළුවන් People's Bank ATM මැෂින් එකකින් සල්ලි ගන්න. කමිෂන් එක රුපියල් 30ක් ගන්න. වෙනත් බැංකුවකින් නිසා. නමුත් මුල්ම කාලේදී එහෙමත් නැහැ. හරි මුල්ම කාලේදී එහෙම නැහැ. දැන් අන්තර්ජාලයත් එක්ක ඇවිල්ලා කම්බයින් වෙලා තියෙන නිසා තමයි මේ දේවල් කරන්න පුළුවන්. ඒ කාලේදී සෙට් තමයි ඉතින් ජනප්‍රිය. මිනිස්සු කියනවා මේ මම මේ කමර්ෂල් බැංකුවට ගිහලා සෙට් කාඩ් එකකින් සල්ලි අරන් එන්නම් කියලා. නමුත් කමර්ෂල් බැංකුවේ තියෙන සෙට් නෙමෙයි කැට්. නමුත් අර ෆස්ට් මූවර් ඇඩ්වාන්ටේජ් එක තමයි එතන අරගෙන තියෙන්නේ. ප්‍රථම හඳුන්වා දීමේ වාසිය. ෆස්ට් මූවර් ඇඩ්වාන්ටේජ්. ඒක තුල තමයි අනිත් කාඩ් ඔක්කොටම සෙට් කියන එක පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකත් ඒ වගේ දෙයක්. හරි ආයතන වලට ෆින්ගර්ප්‍රින්ට් මැෂින්. මේකත් 1900 ගණන් වල අවසානයේට වගේ තමයි ෆින්ගර්ප්‍රින්ට් මැෂින් හඳුන්වලා දෙන්නේ. ඒතර ෆින්ගර්ප්‍රින්ට් ඒ වෙනකන් තිබුණේ එක්කෝ පොතේ අස්සම් කරලා යන එක බොහොම විශ්වාසය අඩු දෙයක්. වැරදි වේලාවල් දානවා. සමහර තිබුණා මේ මෙකැනිකල් ඉක්විප්මන්ට් එකක්. ඒක තමයි මේ අර ටිකට් රෝලක් වගේ එකක් තියෙනවා. පොඩි ඉඩක් තියෙනවා. රෝල කරකවනවා මෙතන හැන්ඩල් එකක් දාලා. එන කෙනා ඒක කරන්න ඕනේ. සාමාන්‍ය නිකන් ලාච්චුවක සයිස් එකක් විතර එකක්. හරි. මේක තුල එයා ලියන්න ඕනේ එයාගේ EPF නම්බර් එකයි EPF නම්බර එක ලියන්න ඕනේ. ඊට පස්සේ මේක ආයේ කරකවනවා. කරකවපුවාම වේලාව ඔටෝමැටිකලි ඇතුලේ කොලේ වදිනවා. ඉතින් අර ටිකට් රෝල වගේ බස් එකේ තිබුණ ටිකට් රෝල දිග ටිකට් රෝල වගේ එකක් ටයිම් ක්ලාක් දවස් අවසානයේදී ලියක ගන්න. හරි. දවස් අවසානයේ ලියක ගන්න. එතකොට EPF නම්බර එක තියෙනවා. වෙලාව වැඩිලා තියෙනවා. ඒකත් එක තමයි ඉන් අවුට් එහෙම ගත්තේ. ඒක තමයි සම්ප්‍රදායික ක්‍රමය. දැන් ඕවා ඔය මැෂින්වත් නැහැ. කෞතුකාගාරයටවත් දීලා තියෙනවද දන්නේ නැහැ. එතකොට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් ආවම ඒකත් නවෝත්පාදක එකක් විදිහට තමයි දැක්කේ. හරි. එතකොට ඒකක ඔය ෆස්ට් මූව් ඇඩ්වාන්ටේජ් කියන එක තියෙනවා. ඊට පස්සේ නව භාණ්ඩයක් එන්න පුළුවන් ඊළඟ මුහුණුවර තමයි පවතින නිෂ්පාදනය නමුත් පැහැදිලි වෙනස්කම් සහිතව. හරි. ඒ කියන්නේ පවතින නිෂ්පාදනයක් තමයි නමුත් අලුත් කොටස් එකතු වෙලා එන්න පුළුවන්. ඒතකොට significantly different product. කියන්නේ යම් ප්‍රමාණයකට වෙනස්කම් තියෙනවා. හරි. ඒතකොට මේකට උදාහරණයක් විදිහට තමයි අපිට ලියන්න පුළුවන් ඉන්නේ මොකද්ද? අර cash deposit machine කියන එක. මේකට උදාහරණයක් තමයි CDM. cash deposit machine. අර අපි දකින ATM මැෂින් එකේම තමයි ඩිපොසිට් කිරීමේ පහසුවත් අලුතෙන් එක් කරලා දීලා තියෙන්නේ. අලුත් උපකරණ අලුත් ඉක්විප්මන්ට් සම්බන්ධ කරලා දීලා. හරි. නමුත් ඒකේ ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. මොකද අර මැෂින් එකම නිසා. දැන් ජංගම දුරකථනය කියන එක නවෝත්පාදකයක් ඒ යුගයේදී. ජංගම දුරකථනයේට ඒ කාලේදී තිබුණේ කෝල් කරන්න පුළුවන් SMS එච්චරයි. කෝල් සහ SMS. ඊට පස්සේ තමයි කාලයක් ගියාම කැමරාස් ආවේ. හරි කැමරාස්. ඉතින් කැමරාව කියලා ඒක ලොකු අලුත් බවක් තියෙනවා. නමුත් ලොකුම අලුත් නවෝත්පාදකයක් වෙන්නේ නැහැ. හරි නවෝත්පාදකයක් නෙමෙයි. ෆෝන් එකේම තමයි කැමරා එක තියෙන්නේ. හරි ෆෝන් එකේම තමයි කැමරා එක තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි අනුකරණ. imitative product. imitation නේ imitation බඩු.
හුඟක් වෙලාට තියෙන ඉමිටේෂන් මාල පොටේ කියලා ගීතයකුත් තියෙනවා. අහලත් තියෙනවා. ඒතර ඉමිටේෂන් වලදී තියෙන්නේ දැනට ජනප්‍රිය එකට ආදේශකයක් තමයි ලැබෙන්නේ. හරි? ඒ වගේ වෙලාවක තියෙන ඒකේ මෝස්තරය තාක්ෂණය වෙනම නව්‍යතාවයකින් දකින්න පුළුවන්. අනුකරණය කියන්නේ ඒක. සමහරලාට ඒක අනුකරණයක් කියලාම තමයි විකුණන්නේ. අපි සමහරලාට වෙළඳ පොළට ගිහිල්ලා අපි හිතමු Adidas සපත් දෙකක් ගන්නවා. Nike සපත් දෙකක් ගන්නවා. හරි? Nike කියලා ගහලා තියෙනවා. Adidas කියලා ගහලා තියෙනවා. හරි අපි යනවා මේක මල්ලි ඔරිජිනල් නෙමෙයිනේ තින්නේ. අනේ නෑ අයියා මේ කුරුණෑගල මේ අර අතනනේ මේවා හදන්නේ. හරි? ඉතින් ගහලා තියෙන Nike Adidas. උන් දන්නවන්න අඩු දාන්න. ඉතින් මේක අපි මේ ඉමිටේටිව් ප්‍රොඩක්ට් එකක් විදිහට දැනගෙනම තමයි ගන්න. ඔයගොල්ලෝ දැකලා තියෙන කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ වුණත් ඉන්නකොට අර රුපියල් 5 කාසි වලින් හදන මේ මාල ගේන්නේ රුපියල් 100යි. රුපියල් 100ට රත්තරන් පාටට දිලිසෙන මාල විකුණනවා. හරි? ඉතින් අපි දන්නවා මේවා ඉමිටේෂන් තමයි කියලා. හරි? ඒක තමයි නව භාණ්ඩයක තුන්වන මුහුණුවර වෙන්නේ. පොඩක් එහාට ගියා. හරි. ඊට පස්සේ තියෙනවා නව නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දීමට හේතු විය හැකි සාධක. නව නිෂ්පාදනකය වෙළඳපොළට හඳුන්වා දෙන්න ඕන. අංක 1 තමයි ඉටු නොවූ පාරිභෝගික අවශ්‍යතාවයක් ඉටු කිරීම. හරි. ඉටු නොවූ පාරිභෝගික අවශ්‍යතාවයක් ඉටු කිරීම. ATM මැෂින් එක ආවට පස්සේ තමයි දන්නේ බැංකුව ඇතුළට යන්න නැතුව එළිය ඉඳගෙන වැඩ ටික කරන්න පුළුවන්. ඊටත් තුඟ කාලයකට පස්සේ ජංගම දුරකථනය ආපුවම තමයි දන්නේ අපිට මේක තැන් වල අරගෙන යන්න පුළුවන්. හරි. ඊටත් ඒ සමගාමීව තව මැෂින් එකක් CDMA කියලා. CDMA මැෂින්. ඒ කියන්නේ සාමාන්‍ය අපේ ගෙදරක තියෙන ලෑන්ඩ්ලයින් එකේ තියෙන ටෙලිකොම් එකෙන් දෙන. ඒ ලෑන්ඩ්ලයින් එකේ තියෙන මේ රිසීවර් එකයි හෑන්ඩ්සෙට් එකයි ඒ ටික ඒ සෙට් එකම තමයි වයර්ලස්. හරි. CDMA කියන්නේ code division multiple access. code division multiple access කියන එක තමයි CDMA කියලා කියන්නේ. එතකොට ඒ CDMA දැන් ඉතින් එච්චර ජනප්‍රිය නැහැ. දැන් ජංගම දුරකථන තියෙනවා. ඒතර CDMA ෆෝන් එකේදී වෙන්නේ අර ගෙදර තියෙන සෙට් එකම වයර්ලස් විදියට අරගෙන යන්න පුළුවන්. වයර් එකක් නැතුව. හරි. එතකොට ඒකක් ආව දවස්වල තමයි ඒකේ අවශ්‍යතාවය අපිට දැනෙන්නේ. ඒතර විවිධාකාරයේ නව ප්‍රවේශ ව්‍යාපාරවල ප්‍රවේශ වෙන. ඒ කියන්නේ නව නිෂ්පාදනය වෙළඳපොළට දාන්න පුළුවන් අලුත් නිෂ්පාදකයේ එතකොට නව නිෂ්පාදකයේ මුහුණුවර වෙනස් කළා. දැන් අපි හිතමු මැලිබන් බිස්කට් හදන කෙනා වෙනත් අලුත් බිස්කට් වර්ගයක් වෙළඳපොළට දානවා. අර මතකයි දැන් අවුරුදු කිහිපයකට කලින් මංචි හෝ මැලිබන් හැදුවා මේ සීග්‍රගාමී කියලා ට්‍රේඩ් නේම් එකක් හැදුවා. මේ හැම තැනම සීග්‍රගාමී කියලා පෝස්ටර් ගැහුවා. හරි. රට වටේම සීග්‍රගාමී කියලා පෝස්ටර් ගැහුවා. ඉතින් දන්නේ මේ සීග්‍රගාමී කියන්නේ මොකක්ද කියලා. නිකම්ම සීග්‍රගාමී කියන අකුරු ටික. රතු පාටට ගාන කොළ පාට. ඒක දේශපාලන වෙනවා. රතු පාටයි, කොළ පාටයි, නිල් පාටයි, කහ පාටයි, තැඹිලි පාටයි හැම කළු පාටයි හැම පාටකම පෝස්ටර් එකක් ගන්නවා සුදු බෑග්ග්‍රවුන්ඩ් එක. කාලයක් ගියාට පස්සේ තමයි එන්නේ සීග්‍රගාමී රසය කියලා ආවා. ඊට පස්සේ. ඊට පස්සේ තමයි එන්නේ මොකද්ද? මේ බිස්කට් එකක්. මොකද්ද මන් දෙකේ නම? හරි. එතකොට මේ නව ව්‍යාපාර වලට ප්‍රවේශ වෙන්න ඕනේ. ඒක නිසා අලුත් භාණ්ඩ. එතකොට ඒක අලුත් ප්‍රවේශයක්. ඊට පස්සේ ප්‍රථම හඳුන් දැන් සමහරවිට නව ව්‍යාපාර වලටත් අපිට තව උදාහරණ ගන්න පුළුවන්. දැන් අපි ගමුකෝ SoftLogic. හරි. SoftLogic කියලා කියන්නේ මොබයිල් ෆෝන් සම්බන්ධයෙන් තියෙන ආයතනය. තිබුණ අතීත කාලේ. හරි. මොබයිල් ෆෝන් සම්බන්ධයෙන් තමයි ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් මූලික ඉලෙක්ට්‍රොනික්ස් උපාංග වලට තමයි SoftLogic. ඊට පස්සේ SoftLogic දැන් තත්ත්වය කොහොමද? හරි. SoftLogic ඉලෙක්ට්‍රොනික්ස් කියන එක වෙනකොට තව තියෙන SoftLogic ළගේ මොනවද? ඉන්ෂුරන්ස් තියෙනවා. ඒක වෙනම ට්‍රේඩ්. වෙනම ඇවිනියු එකක් ඒක. SoftLogic ඉන්ෂුරන්ස්. තව තියෙන්නේ SoftLogic ළගේ තමයි ආශිර්වාද ජාලය. කොළඹ තියෙන. ඒක SoftLogic. හරි. එතකොට ඊට අමතරව ඒගොල්ලන් වෙනමම ෆයිනෑන්සින් කම්පැනි එකක් තියෙනවා.
soft logic financing කියලා. ඒතකොට විවිධ විදිහට අලුත් ව්‍යාපාර වලට මුහුණ ප්‍රවේශ වෙනවා. දැන් නවලෝක ගත්තත් ඒ වගේ. දැන් නවලෝක කිව්වම දැන් අපි දකින්නේ මොකද්ද? නවලෝක රෝහල. නවලෝක රෝහල. නවලෝක කියලා කියන්නේ මුලින්ම නවලෝක ලී මඩුව. ඊට පස්සේ නවලෝක පොලිස් එක. බෑග් හදන කම්පැනි එක. ඊට පස්සේ නවලෝක රෝහල. එසේ නවලෝක කන්ස්ට්‍රක්ෂන්. ඉදිකිරීම ලංකාවේ තියෙන විශාලතම ඉදිකිරීමේ සමාගම. නවලෝක පයිලිං. පයිල් ගහන කෙනෙකුල දන්නවා. හරි. එතකොට ඒ විදිහට විවිධාකාර විදිහට ප්‍රවේශ වෙලා තියෙනවා එකම නමින් විවිධ ව්‍යාපාරවල. ඒකත් අවශ්‍යතාවයක්. හරි. ඊට පස්සේ ප්‍රථම හඳුන්වා දීමේ වාසිය ගන්න. සමහර අය අපි තමයි ප්‍රමුඛයා. නේ ප්‍රථමයා. සමහර අය කියන ප්‍රථම සහ එකම කියලා කියනවා. සමහර අය කියන ප්‍රථම කියලා. ඒකට ප්‍රථම හඳුන්වා දීමේ වාසිය. දැන් සම්පත් බැංකුවකට කෙලින්ම තියෙන ATM වල ප්‍රථම හඳුන්වා දීමේ වාසිය. හරි ප්‍රථම හඳුන්වා දීමේ වාසිය. ඊට පස්සේ දීර්ඝ කාලයක් ව්‍යාපාරවල ඉන්න. දැන් අලුත් දේවල් හඳුන්වලා දෙනකොට මොකද වෙන්නේ? පරණ එක යටපත් වුණත් අලුත් දේවල් වලින් ඒකවල දීර්ඝ කාලයක් ඉන්නවා. එතකොට එන්නේ ඒවා මේ group of companies බවටපත් වෙනවා. දැන් නවලෝක group of companies. Softlogic group of companies. ඒ කියන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල ඒ අය ඉන්නවා. එතකොට ඒ අයට හුඟක් කාලයක් මේ ව්‍යාපාරික ලෝකේ රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එක තමයි පවතින නිෂ්පාදනයේ වෙළඳපොළ තුළ දැඩි තරංකාරීත්වයකට මුහුණ දී ඇති විට ඒ තරංගයෙන් මිදී නව වෙළඳපොළ වාසිය අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? එක්කෙනෙක් දැන් අයින් වෙන්න ලෑස්ති. ඒ කියන්නේ යාට දැඩි තරංගයක් තියෙනවා. මේ ශ්‍රේෂ්ඨය අපිට තවදුරටත් ඉන්න බෑ. හරි? මේ ශ්‍රේෂ්ඨය තවදුරටත් ඉන්න බෑ. එහෙනම් අපි වෙනත් පැත්තකට යන්න ඕනේ. දැන් ආපපුච්චන කෙනා කියන දැන් ප්ලේන් ආප්ප නම් ගන්න දෙන්නේ නැහැ. දැන් ප්ලේන් ආප්ප වෙනුවට වෙන මොන හරි එකක් හදන්න. හරි? අපි බිත්තර ආප්ප හදමු. හරි බියනම් බිත්තර ආප්ප හදමු. එතකොට ඒක යම් ප්‍රමාණයක් විවිධාංගීකරණය කරනවා. යම් ප්‍රමාණයකට විවිධාංගීකරණය කරනවා. නමුත් ඊටත් වඩා වෙනස්ම දෙයකට යාගේ ව්‍යාපාරය ගෙනියන්න. හරි? අපි ආප්ප පුච්චනවා. හරි? ආප්පක් තියෙද්දි කමන්නේ කරගෙන ආපු එකනේ. නමුත් අපි මෙතන වෙනම දාමු වෙන මාදිලි එකක්. අපි මෙතන දාමු උදේට කොල කැඳ. ටිකක් වෙලා යනකොට මඤ්ඤොක්කත් එනවා. හරි? දවල් එනකොට සාමාන්‍ය කෑම. දවල්ට කෑම පැකට් එනවා. හරි? අවසර ෆෘට් ජූස් එකක් එනවා. හරි? රැයට ආයේ කොත්තු යාප්පයි දෙකම දාන්න. හරි? එහෙම වෙන්න පුළුවන්. හරි? ඒ විදිහට විවිධාංගීකරණයක් කරන්න පුළුවන්. ඒතකොට පවතින වෙළඳපොළ ඒ කියන්නේ එකක් දැඩි තරංකාරීත්වයට මුහුණ දෙලා තියෙනවා නම් ඒකෙන් මිදී නව වෙළඳපොළ වාසියක් විඳින්න පුළුවන්. ඒ කියන්නේ තවදුරටත් තමන්ගේ ස්ටාෆ් එකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සුන්ගේ ගෙදර යවන්න නැතුව. ඊට පස්සේ 6 වෙනි එක පවතින නිෂ්පාදනයේ වෙළඳපොළ තුලදී ජීවන චක්‍රයේ පරිහානිය අවධියට ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් එළියට යන්නයි යන්නේ පරිහානි වෙලා. ඒතකොට අහිමි වෙන විකුණුම් තියෙනවා යාගේ. ඒ කියන්නේ යාගේ බිස්නස් යාගේ තියෙන අපි කියන මාකට් ෂෙයා එක. ඒතකොට මේ මාකට් ෂෙයා එක යාට රැක ගන්න පුළුවන්. හරි? මාකට් ෂෙයා එක රැක ගන්න පුළුවන්. ඒතකොට මේවා තමයි නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට හේතු වන සාධක වෙන්නේ. හරි? ඊටු කොටස අපි ඊළඟ දවසේදී කතා කරමු. හොඳයි එහෙනම් අපි අද දවසට පන්ති නතර කරනවා. එන සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. පරිස්සමෙන් ඉන්න.